කිසි දෙයක් වතුරයට ගිල්ලුවම ඒක සම්පූර්ණයෙන් වතුරෙන් කව වෙනවා වගේ අපේ බෞද්ධිස්මයත් ඇවිල්ලා සම්පූර්ණ සැබෑ පසුතැවිල්ලක් තියෙනවා. අපේ පසුතැවිල්ලත් ඇවිල්ලා සැබෑ පසුතැවිල්ලක් වෙනවා. ඉතින් මේක තුළ මම බලන චරිත තුනක් කතා කරන්න. ඒ චරිත තුනේදී අන්තිම චරිතේ හෙරොද් රජුරෝ ගැන මම ඔයගලන්ට කතා කරන්නම්. ඔහුගේ පසුතැවිලි සම්බන්ධව. ඉතින් මේ චරිත තුනේ පළවෙනි චරිතය මම ගන්නේ ගමාලියෙල් කියලා හිටියා. ක්‍රියාපොතේ පාවුලුතුමා ක්‍රියා 22 තුන්වෙනි පදයේ කියනවා පාවුලුතුමා ඉගෙනුම ලැබුවා කියලා ගමාලියෙල් කියලා ගුරුවරයාගෙන්. ඉතින් මේ ගුරුවරයා ඉතා වැදගත් කෙනෙක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට කියන්න ඕනේ මම අහවලගෙන් ඉගෙන ගත්තා කියලා කියන්නේ. ඒ වගේ නම්බු නාමයක් තියන්න, ඒ වගේ ගෞරවයක් ලබන්න පුළුවන් උගත් ඊශ්‍රායලී හිටපු උසස් ගුරුවරයෙක් තමයි කවුද? ගමාලියෙල් කියලා කියන්නේ. දැක්ක මේ බලන්න පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙලේ හැටියට ගමාලියෙල්ගේ පාද මුලෙහි උගන්වනු ලැබ. දැක්කද? ඒ කියන්නේ එයා ඉගෙන ගත්තේ ගමාලියෙල් කියන ගුරුවරයාගේ යටතේ. එතන ඉඳන් අනිත් අයට උගන්වන්න පටන් ගත්තා. ඉතින් මේ ගමාලියෙල් කියලා කෙනා ඊශ්‍රායලයේ හොඳ නමක් ලබපු කෙනෙක්, හොඳ උසස් පුද්ගලයෙක්. ඒ වගේම දෙවියන් වහන්සේ කෙරේ හොඳට දාන්න කෙනෙක්. විවස්ථාව හොඳට දාන්න කෙනෙක්. ඒ වගේම පරිසිවරේ. හරිද? එතකොට ඒ පුද්ගලයා එහෙම ඉන්නකොට තව පුද්ගලෙක් හිටියා හෙරෝද් රජුරෝ. තේරෙනවද? එතකොට හෙරෝද් රජුරෝ යුදෙව්වන්ගේ රජුරෝ. ඒතර තුන්වෙනි එක්කෙනා තමයි මොකද්ද? උත්තම පූජකයා. කවුද? උත්තම පූජකයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයා. එයත් හිටියා කොහෙද? ජෙරුසලමේ එයත් හිටියා. අපි බයිබල් පදයක් කියමු. ක්‍රියාපොතේ 4 6 වෙනි පදයට අපි එනවා. ක්‍රියා 4 6 වෙනි පදයට එනවා. ඒක කියනවා මේ විදිහට. ඒ කියන උත්තම පූජකයා වූ අන්නස්ද කයාපස්ද යොහන්ද අලෙක්සැන්ඩර්ද උත්තම පූජකයාගේ සිරු නෑද ජෙරුසලමේ රැස්වී ඔවුන් මැද සිටියෝ. දැන් මේ පේතරස් වයි යොහාන් වයි මේ වරද තබන්නේ එතන මේ දේශනා කරන්න එපා කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් එවකට හිටපු උත්තම පූජකයා තමයි. ජේසුස් වහන්සේව ඇන ගහන්න කියමු උත්තම පූජකයා තමයි කවුද? කයාපස්. එයාගේ මේ මාමණ්ඩි තමයි අනාස් කියලා කියන්නේ. ඒකයි මේ අනාස් කියලා ඒකේ නමකුත් තව තියෙන්නේ. අපි ඒක හොඳට දැනගන්න පුළුවන්. ක්‍රියා 18 13 වෙනි පදයට එන්න. ක්‍රියා 18 13 වෙනි පදේ ඒ පද දාන්න බලන්න. පළමු කොට අන්නස් ළඟට ගෙන ගියෝය මක්නිසාද ඔහු අවුරුද්දකට උත්තම පූජකයෙක් වූ කයාපස්ගේ මාමාව සිටියා. මාමණ්ඩි වෙලා හිටියා. එතකොට කයාපස් තමයි හිටියේ උත්තම පූජකයා. එතකොට පොඩ්ඩක් බලන්න හිටපු වැදගත් පුද්ගලයෝ තුන්දෙනෙක්. මොකද්ද? ගමාලියෙල්. එතකොට හෙරොද් රජුරෝ. එතකොට කවුද? උත්තම පූජකයා. එතකොට පොඩ්ඩක් බලන්න. එතකොට මේ උත්තම පූජකයා දෙවියන් වහන්සේගේ උත්තම පූජකයා. සාතන්ගේ උත්තම පූජකයා නෙමෙයි. ඔන්න දැන් අපි දේව වචනේ එනවා. ලූක් 3:2. ලූක් 3 දෙවෙනි පදයට අපි එනවා. ඒක මෙහෙම කියවන්න බලන්න. තිබේරියස් කයිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වැනි අවුරුද්දෙහි දෙවියන් වහන්සේගේ වචනය වනයෙහි සෙකරියාගේ පුත්‍ර වූ යොහාන් වෙතට පැමිණියේය. දැන් ඒක මෙන්න මෙහෙමයි දැන් කියලා තියෙන්නේ කයිසර් රාජ්‍යයට පැමිණි. ඔන්න බලන්න ඉංග්‍රීසියෙන් මේක කියලා තියෙනවා. While Annas and Caiaphas were high priests. එහෙම කියලා කියනද ඒක? එහෙම නෑනේ. හොඳයි. දෙයයන්ගේ පිට. ඔන්න බලන්න. එතකොට නායක පූජකයා කවුද එතකොට හිටියේ? අනාස් කියන කෙනයි. එයාගේ මාමණ්ඩි තමයි.
එතකොට නායක පූජක වෙන කයාපස් ඒගොල්ලෝ හයි ප්‍රීස් වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේගේ වචනේ ආව කාටද? නායක පූජකයන්. එහෙම වෙන්න බෑනේ. එහෙම කොහොමද වෙන්නේ? නායක පූජකයන් එන්න ඕනේ. ඈ? එහෙම වැරදිනේ. ට්‍රාන්ස්ලේෂන් එක වැරදිද දන්නේ නැහැ. නෑ ට්‍රාන්ස්ලේෂන් එක වැරදි නෑ. දෙවියන් වහන්සේගේ වචනේ කොහෙද දාන්නේ? අයියෝ අර මේ සත්තුන්ගේ හමක් එල්ලගෙන අයියෝ එහෙම ඒගොල්ලන්ට කොහෙද දාන්නේ දෙවියන් වහන්සේගේ වචනයක් කියන පුළු සත්තුන්ගේ හම තියෙන්නේ ඒ හමක් ඇඳගෙන තමයි එයා ඉන්නේ. එතකොට එයා ආහාරයට ගත්තේ මොකද්ද? පළඟැටියෝ මේ පැණිත් එක්ක ගාගෙන එයා කන්නේ. අයියෝ මේ පළඟැටි ස්ටෝම් වෙනවා. එතකොට ජෝහන් වගේ කට්ටිය හිටියොත් හොඳට තියෙන්නේ. ඔව් ඉතින් පළඟැටි කන්න වෙයි. එතකොට ජෝහන් ගැන හිත කන්න වෙයි. ඉස්සරහට පළඟැටි මේ එක කාලේදී. ආ ස්ටෝම් වෙන ඕගා පළඟැටියෝ දැන්. පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් බලන්න. ඇයි මේ උත්තම පූජකයෙක් ඉන්නකොට මේ වනාන්තරේ කියන්නේ කැලෑවක නෙවෙයි අමාරු හරිය තියෙන විල්ඩර්නස් කියලා කියන්නේ. අපි දැන් උගලන්ට බෞද්ධිස්ම කරපු කාලේ උගලන්ට ඉගෙනුවද වනාන්තර ගමනයකට ගෙනියනවා. අනේ අපි දැන් බෞද්ධිස්ම වෙනකොට අපි වනාන්තරයකට ගෙනියනවාද දන්නෙත් නෑ. උගු තතවරයක් කරන්න නෑ. එහෙම දෙයක් නෙවෙයි. වනාන්තරය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. වනාන්තරය කියන්නේ ටිකක් අමාරු හරියක්. වනාන්තරය කියන්නේ ටිකක් AC නැති හරියක්. වනාන්තරය කියන්නේ බකාල එකක් නැති හරියක්. වනාන්තරය කියන්නේ සුපර් මාකට් එකක් නැති හරියක්. වනාන්තරය කියන්නේ පොරෝ ගන්න කොම්ෆෝට් එකක් නැති හරියක්. තේරෙනවද? වනාන්තරය කියන්නේ ටිකක් අමාරු හරියක්. ටිකක් දෙකේ ගොඩක් අමාරු හරියක්. එතකොට හරිනේ නේ? කියන්නේ ටිකක් දුෂ්කර හරියක්. ගමන ටිකක් දුෂ්කරයි. එතකොට මේ දුෂ්කර හරියේ කිසි පහසුකමක් නැති හැරියේ, කෑමක් බීමක් නැති හැරියේ, නිින්දක් නැති හැරියේ කවුද එතන හිටියේ? යෝහාන් ද බෞතිස්ම. පොඩ්ඩක් බලන්නකොනේ. හරි මාර වැඩක් නේ. එයාට තමයි වචනේ ඇවිල්ලා තියෙන්නේ. කාගේ වචනේ? දෙවියන් වහන්සේගේ වචනේ. එතකොට පොඩ්ඩක් බලන්න දෙවියන් වහන්සේ තෝරගත්තු හරිය පොඩ්ඩක් බලන්න. එතකොට ඒකෙන් අපිට තේරෙන්නේ නැද්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? රජගොල්ලෝ හිටියා, ගමාලියෙල්ලා හිටියා, හයි ප්‍රීස්ට් හිටියා. ඔක්කොම ඉන්නකොට වචනේ ඇවිල්ලා තියෙන්නේ කාටද? වැඩකට නැති කෙනෙකුටයි. ලෝකෙට වැඩකට නැහැ. දෙවියන් වහන්සේට අපමණ වැඩක් තියෙනවා. කොහොමද? පොඩ්ඩක් බලන්නකො මේ දැන් මේ යෝහාන් බෞතිස්ම ගැන මොනවාද ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වේ කියලා අපි පොඩ්ඩක් බලමු. ලූක් 1ට එන්න. ලූක් 1 16 වගේ ඉඳන් පොඩ්ඩක් බලන්න. පහළ වෙනදන් කිව්වා. බරේතිවේ බොහෝ වෙන. හරි. මක්නිසාද ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ උත්තමයෙක් වන්නේය. එතකොට එයා උත්තමයෙක් වන්නේ කොහෙද හිටියේ? රාජමාලිගාවේ. අනේ පාස්ටර් අපිට මේ වගේම පුරුදු නෑනේ පාස්ටර් ඉතින්. අපි හොඳට මේ සැපට හැදිච්ච කොල්ලෝ කෙල්ලෝනේ. නේ? අපිට ඉතින් පොඩ්ඩක් ඕනේ මේ විදිහට අපිට ඉන්න බෑ ආපෝ. කොහොමද ඉස්සෙල්ලාම ගැලවීම ලැබනකොට උගලන්ගේ බෞතිස්ම කරන්න අඬ ගහනකොට එහෙම කවුරු හරි ගැලවීම ලැබුණා එනකොට මේවා දන්නවද ඔයා දැන් බෞතිස්ම වුණාම මට වෙන්නේ මොකද නෑ ඔයා දන්නවද ඔයා බිල්ඩර්ස් එකට එනවා කොහෙද මේ බිල් එක තියෙන්නේ ඉස්සෙල් ඔයා දන්නවද ඔයාට දැන් වෙන්නේ නැද්ද ඔයාට කසපාර කන්න වෙනවා ඔයා දන්නේ විසිකන ඉන්න වෙනවා ජේසුස් වහන්සේ වෙනින් ඔයා දන්නවද දුක් විඳින්න වෙනවා ඔයා දන්නවද ඔයාට වෙන්නේ නැද්ද කරදර ටික ඔයා දන්නවද නෑ ඒ වගේ දේවල් වෙනවද
අම්මෝ අපේ ඊළඟ සුමානේ නම් එන්නේ නැහැ කියලා. කොහොමද? එහෙම කෙනෙක් ගැලවෙනවද? ගලව ගන්න පුළුවන් දොඩික කියලා. නෑ ඒක. දෙවියන් මාසේ මාර කපටි ඉන්නේ. ඇත්ත කියන්නේ නැතුවනේ මේ අපිව මේ. ඇත්ත කියන්නේ නැතුවනේ මේ අනගහලා තියෙන්නේ. හරි කේස් එක. එහෙම දෙයක් නෑ. උන්වහන්සේ තුල දුක් විඳීම අනිවාර්යම තියෙනවා. ඒක උගන්නන එක නවත්ත කරන්න ඕනේ. දුක් විඳින එක නැත්තම්. අපි එනවා තීතස් තිමෝති පොතට පොඩ්ඩක් යන්නකෝ. දුක් විඳින එක පොඩ්ඩක් පෙන්නලා දාන්න එතකොට පොඩ්ඩක්. නේ? දැන් ඉතින් තියෙනවා මෙහෙම. ක්‍රිස්තුස් වහන්සේ තුළ පෙරලගන්න 2 තිමෝති 3:12 2 තිමෝති 3:12 මොන බලන්න ඈ අපි ආපහු මෙතනට එන්න ඕනේ. මොකද කියන්නේ? එසේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත් වන්නට කැමති සියල්ලෝම සැප විඳින්නෝය. එහෙමද තියෙන්නේ? අනේ දැන් ඕකවත් බලලා හිත හදා ගන්න බැරිද විඳින දුකෙන්? දැන් මේකවත් බලලා අහලා අර මැඩම් කර දෙන වද ටික, සර් දෙන වද ටික, දරුවෝ දෙන වද ටික, මිනිහා දෙන ගුටි පාර ටික, කොසු පාර ටික, ගෑණි ඔරොප්පුවට ලුණු වැඩියෙන් දාලා දෙන පරිප්පුවට නිකන් හිත හදා ගන්න බැරිද නිකන් මේක බලලා හරි? එහෙම නැද්ද? ඒක තමයි කියන්නේ. ඉතින් මේක කියන්නේ මොකද? භක්තිවන්ත ලෙස. භක්තිවන්ත. ඒ ඇයට සැප විඳින්න සැප අම්බෙන්. මොකද සැප විඳින්න තරට ආවම දෙවියන් වහන්සේ ඉස්සෙල්ලම ගන්න මේම ඇඟිලි දෙකෙන් පීදලා. ඇඟිලි දෙකෙන් මෙහෙම පීදනවා. තවත් නුඹට කඳුළු නැහැ. කොහොමදනේ? දැන් මේ බලා ගන්න බැරි දෙවියන් වහන්සේ ඇස් දෙක රඟ පැවිලා මෙහෙම කඳුළු පීදා. කොහොමද? ඒක පොඩ්ඩක් බලන්න. එයාගේ අභිමුඛයේ කිසි දුකක් නැහැ, වේදනාවක් නැහැ, කිසි හැඬීමක් නැහැ, බඩගින්නක් නැහැ. සදා කාලයම නිදහස්, සහල්, ප්‍රීතිමත්. පොඩ්ඩක් බලන්න. ඉතින් මේ අපි යන නතර 15 වෙනි පන්තියේ තේරුණාද? මේ කිතුණු ජීවිතේ නිකන් මේ අනේ සැප මේ ක්‍රිස්තියානු නාමාර ආශිර්වාද එනවා බෝ ඒගලන්ගේ දෙයියෝ මේ හොඳට මේ ආශිර්වාද කරලා මේ සල්ලි මිටි ගණන් ඩොලර් දානවා සමහර මොනවද දාන්නේ ඩොලර් දානවා account එකට ෆෝන් charge කරනවා ඕ එහෙම තමයි ගැලවෙන්නේ යන්නේ මිනිස්සු යේසුව විශ්වාස කරන්නේ දැන් එහෙම අලුත් විදියට අලුත් ක්‍රමවලට මාක්‍රිසාද ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ උත්තමයෙක් වන්නේය. ඔහු මුද්‍රික පානයවත් මද්‍ය පානයවත් නොබොන්නේය. මව් කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේ. ඒක තමයි බඩේ ළමයා දෙගලුවේ. අර මරියතුමිය එනකොට ශුද්ධාත්මයන් වහන්සේ තව ඉන්නවා එක්කෙනෙක් බඩේ අරගෙන එනවා. කවුද මරියතුමියගේ බඩේ එයා ගැබ් අරගෙන හිටියේ. මේ මාස 6ක් දැන් මෙයාට තව මාස 2-3කින් එයාට බබා හම්බෙන්න යන්නේ. ඉතින් ළමයි දෙන්න එකට කොහොමද සුද්ධ ළමයි දෙන්න එකට සෙට් වෙනකොටනේ බඩේ ඉන්න ළමයා තැඹුලුවා කාලා. ඉතින් මේ සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා බඩේ ඉඳන් මේකයි. ඒක. ඒ පොට බලන්න මේ දරුවව දෙවියන් වහන්සේ හදපු විදිය. එයාව ගිනාපු විදිය පොඩ්ඩක් බලන්න. දැන් මොකද්ද මේ දෙමව්පියෝ බලාපොරොත්තු අම්බෝ දරුවේ කම්බුනම බලාපොරොත්තු අපිට තියෙන බලාපොරොත්තු කොහොමද නේ දරුවේ කම්බුනම තියෙන බලාපොරොත්තු නේ අම්මට තාත්තට මොන බලාපොරොත්තු තියෙනවද රජෙක් කම්බුනා පුතාට අපේ අම්මගේ මට රජෙක් ඉන්නවද අපේ අම්මට සල්ලි ඇරියව ගමන් රජෙක් ඉන්නවද කියනවා අන්න ඒ වගේ තමයි නේ අම්මෝ කරලා අම්මට සල්ලි දාපු ගමන් කරලා තියන්නේ මට රජෙක් ඉන්නවද දුවෙක් ඇරියවද මට රජිනක් ඉන්නවා මට ඕනේ නැහැ කරලා කොල්ලට වයින් ඊට පස්සේ
අනේ වගේ තමයි. ඉතින් ඒ හැම දරුවෙක්ම ඉපදුනාම අම්මා කෙනෙකුට මොනවාද? දෙමව්පියන්ට ඒක ලොකු ආශිර්වාදයක්. ඉතින් ඔන්න බලන්න මේකේ කියනවා 14 වෙනි පදේ පොඩ්ඩක් කියන්න 14 පද කියනවා. නුඹට ප්‍රීතිය සන්තෝෂයත් වන්නේ බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිමත් නොවේ. බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිමත් නොවේ. පොඩ්ඩක් බලන්න joy and gladness හරි. පොඩ්ඩක් 14ට චුට්ටක් දාන්න. මොකක් විශ්වාසද කියලා? හරි. දැන් අපි 16ට එමු දැන් බලන්න. හරිද? ඊට පස්සේ 16 කියන ඔව් ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට හරවන්න. එයා බලන්න කරන්නේ. ඔහු ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට හරවන්න. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ වෙතට හරවන්න කලින් ඒගොල්ලෝ කොහෙන්ද හැරවිලා ගිහලා තියෙන්නේ? යකාට. ඒගොල්ලෝ යකාට හැරවිලා. ඉතින් දැන් මෙයා ගැන මේ කියන ප්‍රොෆෙට් වගේ මෙයා මේ වගේ කෙනෙක් වෙන්නේ. ඒක අම්මා තාත්තා කොහොමද? අම්මේ අපේ පුතා මාර ලොක්කෙක් කියන්නේ. කවුද ඕක කිව්වේ? ගාබ්‍රියෙල් දේවදූතයා. ඉතින් අර කවුද අර මේ බොරු කියන්නේ අර ඉන්නේ මොකද අර ලංකාවේ ඉන්නේ 3 දෙනෙක් ග්‍රහ 3කට උන්ගේ මූණවල හදලා දාලා තියෙන්නේ කවුද? තොට නෙමෙයි මේ තොට වත්තේ. දැන් කියන්නේ නේද? දැන් කොල්ලෝ අනාමක කියනවා මහින්ද රාජපක්ෂ මනාට එයාගේ ගෙදර බල්ලෙක්වත් නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. අර අට දෙනෙක් බැලලා ඉන්නේ. අර ඉන්නේ දැන් දෙවියන් වහන්සේ දැක්කා නේද? ඒක නන්ද මොනවද කරන්නේ? මොඩියෝ කරනවා. බොරු කාර්යෝ කරන්නේ අයෝ. ඒකලන්ට ලැජ්ජාව විතරයි ඒකලන්ට අයිති වෙන්නේ. මේක කියන්නේ දේවදූතයා. කවුද? ගාබ්‍රියෙල් දේවදූතයා. ඒක කිව්වම ඉතින් ඒක මේ සකරියා දන්න හම්බු ගාබ්‍රියෙල් දෙකද විශ්වාස ළමෙක් හම්බෙනකෝ විශ්වාස කරන්නේ නැහැ කිව්වම ගොළු කරනවා. දා බේනම් ගොළුෙන් ඉඳපන් දැන් ළමයා හම්බෙනවා. ඒක ළමයා හම්බෙනකම් කට වහගෙන ගොළුෙන් ඉන්නවා. දැන් ඊට පස්සේ 14 එන්න ඕන බලන්න. 17ට එන්න බලන්න. ඒ කියනවා ඔව් පියවරුන්ගේ සිත් දරුවන් දෙසට අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයේ හැසිරීමටත් හරවන පිළිද සූදානම් වූ සෙනඟක්. මොකද්ද? සූදානම් කරන්න සෙනඟක්ම සූදානම් කරන්න. අන්න ඒකයි. ඒකට දැන් මේක අපි සූදානම්ද? දැන් ඒ සෙනඟ සූදානම් කරන්න මේ යෝහන්ද බෞතිස් බාව නූමා එලියාස් කියන මේ සභාවක් තියෙනවා එලියාගේ ආත්මය. මේ යෝහන්ගේ තුල ක්‍රියාත්මක කරේ කවුද? එලියාගේ ආත්මය. මේ සභාව තුලත් ක්‍රියාත්මක වෙනවා එලියාගේ ආත්මය සූදානම් වෙච්ච සෙනඟක් හදන්න. එතකොට දැන් තාම සූදානම් තියා තාම මේ මේස් එකවත් දාගෙන නැහැ. හැබැයි සපත්තු ටෝප් කැටපිලර් දාගෙන ඉන්න ටෝප් තියෙන්නේ දැන්. මේස් එක දාගෙනත් නැහැ තාම. පිරනවා ගලව ගන්න හොසට ඉන්නවා. පොඩ්ඩක් බලන්න කී දෙනෙක් ඉන්නවද ගලව ගන්න කියලා? නේ? කාමරේම බැලුවොත් එහෙම එහා පැත්තේ කාමරේ සෙට් එකක් කියනවා. ඒකෝල එහා පැත්තේ කාමරේ තව සෙට් එකක්. උන් අපිව දැකලා ගැලවෙන්නේ. ගලව ගන්න ඉන්නේ. උන් අපිව දැකලා ගැලවෙන්න කැමති නෑ. ඇයි? අපි කරන වැඩ දැක්කම. එහෙමනේ. අපි කරන වැඩ දැක්කම මිනිස්සු ගැලවෙන්න පෙන්. නුඹේ ආලෝකය දැක්ක මොනවද වෙන්න ඕන කිව්වේ? අනිත් අයට ඒ ආලෝකය දෙන්න ඕන. නුඹගේ ආලෝකය. එතකොට අපි තුල ආලෝකයක් තියෙනවා අනිත් අයට දකින්න. හැම කෙනෙකුටම තියෙනවා. ඔබ තුල තියෙන දකින්න ආලෝකය අනිත් එකට දකින්න ඕනේ. අම්මෝ වෙන්න මෙයාගේ ආලෝකය. දිලිසි කර මොසස් කන්දෙන් බහිනකොට දැක්ක දිලිසි තිබ්බේ මොසස්ගේ මොහොල. එයා දන්නේ නැහැ මොහොන දිලිසෙනවා කියලා එච්චර. එයා ටිකක් දැනෙන්නේ නැති පළො මේ බිම හොඳට පේනවා නේද වෙනතට වැඩි අඩිය තියන්න හොඳට ලේසි නිකාලා එයාට පේන්නේ නැති මොකද මූණ බැබලෙන හින්දා. එයාවත් දන්නේ නැතුව ඇති එයාගේ මූණ එච්චර බැබලෙනවා කියලා මිනිස්සු දැක්කම බය වුණා. ඒ වගේ ඔබගේ ආලෝකයේ මිනිස්සු දකින්න.
ඔබ තුල ක්‍රියාවක් යන්න ඕනේ. යෝහන් තුල ක්‍රියාවක් යනවා. යෝහන් ක්‍රියාවක් පටන් ගත්ත කොහෙද? විල්ඩනස් එකේ. ලේසි තැනක නෙවෙයි පටන් ගත්තේ. විල්ඩනස් එකේ කෑ ගහලා දෙවියන් වහන්සේ ගැන කතා කරා. දැකද? අද අපි කොච්චර කාලෙ අපි කතා කරනවද මේ අපිට බෞද්ධ අපිට මේ සුභාරංචියක් දෙන්න අපි සෙනගක් හදලා ටීම් එකක් හදලා සූදානම් වෙච්ච සෙනගක් තාම හදා ගන්න බැරි අපිට සූදානම් වෙච්ච සෙනග. හැමදාම සූදානම්. අපි කතා කරන්නේ සූදානම් වෙලා. එන් ටයිම් කියයි. ගායනා කරන්නේ එලියාගේ ආත්මයෙන් සූදානම් වූ ගාලර ගීතිකවත් කියන. ඒ උනාට තාම ටීම් එක සූදානම් නැහැ. දැන් යන්න බෑ දැන් කොරෝනා. මේ දවස්වල යන්න බෑ පස්ස කොරෝනා. සීතල කාලේ ආවම යන්න. යන්නේ ඒකයි. කොහොම හරි අපිට යන්න බැරි වුණත් ඉන්න කෙනෙකුට හරි අපි දැන් දීලා සුභාරංචිය දීලා ඒකනම් සාක්ෂිකාරයෝ කරන්න. ඒකනම් සාක්ෂිකාරයෝ කරන්න. ඒකනම් සුභාරංචිය දීලා ඒකනම් සාක්ෂිකාරයෝ කරන්න. මොකද සාක්ෂිකාරයෝ වුණාම තමයි අවසානයේ පැමිණෙන්නේ. දේ වචනේ කියන්නේ සුභාරංචිය සාක්ෂියක් නැද දේශනා කරා මොනවද පැමිණෙනවා කියලා කියන්නේ? අවසානයේ පැමිණෙන්නේ. මොකද අවසානයේ පැමිණෙන්නේ අපි කරන්නේ. අන්න ඒකේ පොඩ්ඩක් මතක තියාගන්න. දේවල් වහන්සේගේ වචනේ කොහෙටද ආවේ? වනාන්තරේ. අමාරුවෙන් ඉන්න අයට. දේව සේවය අමාරුවෙන් කරන අයට. බස් නෑ පයින් යන අයට. බස් කාඩ් නෑ හොරෙන් යන්න බෑ. හවුනොත් මේ අමාරුවෙන් යන අයට තමයි. බස් කාඩ් එක කරගෙන යන්න දඩ කාලා මේ පාස්ස තමයි කිව්වේ බස් එකෙන් කාඩ් නෑ. ඒවනම් කියන්න එපා. අමාරුවෙන් වෙහෙසින් දරන්න වෙහෙසීමක් දරන්න රාජ්‍ය වෙනුවෙන් ඒක කියන්නේ ඒකයි දිව්‍යන් වහන්සේගේ වචනේ පැමුණුනා කියලා එතනට. ඉතින් මේ යෝහාන්ද බෞතිස්ම ඒක අමාරුවෙන් වෙහෙසෙන් කැමැත්තෙන් සතුටින් තමන්ගේ දෙමව්පිය තාත්තා ඇවිල්ලා පූජකයෙක් ඇවිල්ලා තාත්තව හපෝ මේ දේවමාලිගාවේ ඉන්න ඕන එක මෙතන මේ මගේ පස්සේ ඊළඟ මේ හෙඩ් පීස් වෙන්න ඕන එක මේ ඊළඟ ලෙවියා ඊළඟ පරිසියා ආරේ ඉඳන් ඉන්නුන්ට පැන මේක කරන පැට බලන්න අපිට මාර ලැජ්ජාවනේ මට අද වුණා නම් ගාබ්‍රියල්ගේ අඬක් ගලවනවා. එහෙම සකරියා හිතන්නත් ඇති. පොඩ්ඩ බලන්න ඒක නෙවෙයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එයාව හොයාගෙන පරිසිවරුත් ගියා වෙනස් වෙන්න. දෙක පරිසිවරුයි ටැක්ස් කලෙක්ටර් ඒගොල්ලෝ ගියාම මේ යෝහන්ද බෞතිස්මයට පොළොව වංශය තොපිලට කවුද කිව්වේ? ගැලවිලි බෞතිස්ම බලන්න මෙහෙට එන්න කියලා. ඔන්න කිව්ව කතාව. තේලා එම්බා පොළොව වංශය දැන් අද කවුරු හරි ආවන සභාවට එම්බා පොළොව උඹට කවුද කිව්වේ? ඒද? සභාවට ඒද? එයා එහෙම නෑ බය නෑ කෙලින් කතා කරේ. බය නැතු කෙලින් කතා කරේ. අපිට කෙලින් කතා කරන්න පංගුවක් කරන්න බය නේ? කෙලින් කතා කරන්න බය නේ පංගුවක් කරන්නේ. ඇයි අම්මෝ වැඩි කතා කරන්න එපා සද්ද. ඔළුව පාත් කරගෙන ඉන්න ජොබ් එක නැතිවි. එහෙමත් තියෙනවනේ. කෙලින් කතා කරනවා. ජේසුස් වහන්සේට කතා කරනවා. ඔයා මේ ක්‍රිස්තියානිද? ක්‍රිස්තියානි දැන් බෑ කොම්ප්‍රොමයිස් කරනවා. ක්‍රිස්තියානි කිව්වොත් එහෙම මුන් මාව එළුවලා දානවා. මොකද මුන් මුස්ලිම් වුන් ටික. එහෙමත් තියෙනවා. ඒත් මුන් හින්දු වුන් ටික. මුන් නැත්තම් අරකට බන්ධනේ ඒවා ටික මට කන්න දෙන්න. එහෙමත් තියෙනවා. දැක කොම්ප්‍රොමයිස් කරන්න එපා. බය වෙන්න එපා. ක්‍රිස්තියානි. යේසුස් වහන්සේ කෙරේ තදින් ඉන්න කෙනෙක් මම. එහෙම තියෙනවා අපේ ජීවිතේ. අන්න ඒක තමයි විල්ඩනස් එක. එතන තමයි දෙවියන් වහන්සේගේ මොකක්ද එන්නේ? වචනේ එන්නේ. එතනටයි වචනේ එන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ එහෙම ගමනක යනවා නම් ඔබගේ ජීවිතේ එතනට දෙවියන් වහන්සේගේ වචනේ එනවා. එතන කරුණාව ඊට වැඩි තියෙනවා. දැන් බලන්න කොච්චර දේශකයෝ ඇවිල්ලා කතා කරනවද? ඔන්න බලන්න මේ බෞතිස්ම ඇවිල්ලා කතා කරපු වචන පොඩ්ඩක් අපි කතා කරා. ඊට පස්සේ තුනේ අර දෙවෙනි පදයට එන්න අපි කියවද? ලූක් 3:2ට එන්න. ඒකේ කියනවා මොකක්ද දන්නවද?
මේක කියන තිබේරියස් සයිසර් රාජ්‍යයේ එහෙම එකක් නෙවෙයි මේක කියන්නේ ඒක වැරදි එකක් ඒක වැරදි ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා. ඒක කියන්නේ while Annas and Caiaphas were high priests, ඒ කියන්නේ නායක පූජක high priest in the කාලේ the word of God came to John the son of Zechariah in the wilderness. වනාන්තරයේ සිටීපු යොහන් ද බෞතිස්මට ආවා කියලා කියනවා දෙවියන් වහන්සේගේ වචනේ. ඔන්න බලන්න ආවට පස්සේ මොකද උනේ කියලා කියන්න බලන්න. ඊට පස්සේ කියන ස්වාමීන් වහන්සේගේ මාර්ගය පිළියෙල කරව උන්වහන්සේගේ මාව සමතලා කරව. මේ ඒකත් වැරදි වෙලා තියෙන්නේ. මේ පොඩක් ඉන්න. And he went into all the region and around the Jordan preaching a baptism of the repentance for the remission of the sin. දේශනා කරවලු හරිද? මනස්ථාපන බෞතිස්ම වල පාප පව්කමාව සඳහා. හරිද? ඊට පස්සේ මේක සිංහලෙන් අනිත් පදේට හතරවෙනි පදේට ඒක මම සිංහලෙන් කියලා දැන් ඔක්කොම පැටලෙනවා. මටත් පැටලලා දැන්. හරිද? ඊට පස්සේ කියන as it is written in the book of the word of Isaiah the prophet saying, the voice of one crying in the wilderness, prepare the way of the Lord, make his path straight. देखा මොකද්ද සූදානම් කරන්න කියන්නේ? prepare the way of the Lord. අද බලන්න දෙවියන් වහන්සේගේ මාර්ගය පිළියෙල කරන්න. අද ගොඩාක් දේශනා කරන අය මොනවද? දෙවියන් වහන්සේගේ මාර්ගයද එකලංගේ මාර්ගද ඒගොල්ලෝ හදාගන්න. බලන්න. අද දේශනා කරන ඒගොල්ලෝ කෙලිම මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගෙන් ලැබෙන දේ අපිට දෙවියන් වහන්සේගෙන් එක ලැබුණම අපි ඒක මොනවද කරන්නේ? නැවත දෙවියන් වහන්සේට කියන්න ඕනේ. ඒක තියෙනවා glorify කරනවා. දෙවියන් වහන්සේට මහිමේ යන්න ඕනේ. අපිව යේසුස් වහන්සේ කිව්වා ඔබ මට දුන්න glory එක මම ඔවුන්ට දෙනවා. දැන් ඔන්න බලන්න යේසුස් වහන්සේ මහිමයටපත් උනේ කොහොමද දන්නවද? කොහොමද මහිමයටපත්? තාත්තව මහිමයටපත් කළා. යේසුස් වහන්සේ පොළොවේ මොනවද කාවද මහිමයටපත් කරේ? මම කරන්නේ කවුරු කරන්න කිව්ව වැඩද? යේසුස් වහන්සේ කිව්වේ මගේ තාත්තා කරන්න කිව්ව වැඩ. බලන්න කාවද මහිමයටපත් උනේ කියලා. කවදාවත් යේසුස් වහන්සේ මහිමයටපත් උනා මම තමයි මිනිහා. එහෙම කිව්වේ නෑ. මගේ තාත්තා මගේ තාත්තා අපි උන්වහන්සේගේ නාමයෙන් යක්ෂයෝ දුරු කරනවා. උන්වහන්සේ කිව්වා යේසුස් මම කරාට වැඩි මේ පොළවේ පුදුම දේ උඹලා කරන්න යනවා. මොකද පුදුම දේ? පොකට් එකේ ඩොලර් එන එකවත්, account එකේ සල්ලි එන එකවත්, ෆෝන් එක charge වෙන එකවත් නෙවෙයි. ඒ දේ තුලින් මිනිස්සෙක් දෙවියන් වහන්සේට දිනාගත්තද? ඒක වෙන්නේ නැහැ. දැකලා දෙවියන් වහන්සේගේ හාස්කම තුල බලය තුල ආලේපය තුල ගෞරවය දෙවියන් වහන්සේට යන්න ඕනේ. මිනිස්සයා වෙනස් වෙන්න ඕනේ හාස්කම තුලින්. එහෙම වුණේ නැත්තම් දෙවියන් වහන්සේගේ මාර්ගය නෙවෙයි හදන්නේ. Prepare the way of the Lord. එකයි. ගොඩක් අය prepare the way of their own. එකලංගේ මාර්ගය ඒගොල්ලෝ හදා ගන්නවා. හාස්කමේ මාර්ග හදා ගන්නවා. දෙවියන් වහන්සේගේ මාර්ගය නෙවෙයි. එතකොට යෝහාන්ගේ තුල මොනවද තිබුණේ? මිනිස්සු සෙනඟක් සූදානම් කරා දෙවියන් වහන්සේ. ඒ සෙනඟ තමයි උන්වහන්සේ මේ මොහොතේ අවසාන කාලයේදී එලියාගේ ආත්මෙන් ඇවිල්ලා කතා කරනවා. ඒ ආත්මය තමයි අපිට කතා කරන්නේ අපි සූදානම් වෙන්න ඕන සෙනඟ. දැන් අපි ගිය සතියේ කතා කරා මයික්‍රොචිප් එක. දැන් ලෝකේ හැමතැනම දැන් ඒක ගහන්න පටන් ගන්න තියෙන්නේ. මොකද වැක්සින් එකත් එක්ක ඒක ගහනවා. දැන් ඉතින් ID කාඩ් නැතුව වැඩ කරගන්න බැරි තත්ත්වයක් නෙදී. හිත හරින් දැනකට මයික්‍රොචිපුත් නැතුව වැඩ කරන්න බැරි කාලයක් එනවා. මොකද ඔක්කොම data ටිකට අරකට ට්‍රාන්ස්ෆර් කරනවා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? එතකොට මයික්‍රොචිප් එකක් නැති ලෝකයක් නැහැ. කොම් දැන් ගෝක ගලව පුළුවන් තරම් වෙන ගහලා දෙන්නේ නේ. ඕන නැති විලාට ගලවන්න බෑනේ. දැන් ඒක උගලට මම පෙන්නනවා. ඒක ගහන්නේ ලිතියම් බැටරියක් තියෙන්නේ. ඒ බැටරිය charge වෙන්න ටෙම්පරේචර් එක වැඩිම තැනක තමයි ඒක ගහන්නේ. එක්ක නල්ලට හෝ එක්ක අතට. දැක්කද? ඉතින් දැන් අපි අන්තිම කාලෙක ඉඳලා තියෙන්නේ දැන්. අපි අන්තිම කාලෙක ඉන්නේ.
අපිව දෙවියන් වහන්සේ ප්‍රපෙයාර් කරනවා. සූදානම් කරනවා. මොකක් කරන්නද? සූදානම් කරලා මොකක් කරන්නද? අස්වැන්න කපා ගන්න. අස්වැන්න කපා ගන්න. දෙවියන් සූදානම් කරන්නේ මොකද? අස්වැන්න කපා ගන්න. දැන් මේ අස්වැන්න කපන කාලේ එළිදලා පොතරාව දැකත් බිමට දාන්න උන්වහන්සේගේ අස්වැන්න කපා ගන්න. දැක්කද? කරල් පැහිලා වල කියන. ඔබ දැනගන්න අපි ඉන්නේ අන්නේ වගේ කාලෙක. මේ පද ඊට පස්සේ මොකද කියන්නේ? මාර්ගයේ සෑම මිටි තැන් පුරවලු ලබන්නේ මිටි තැන්. මිටි තැන් ඒ කියන්නේ වලවල් තියෙන හිටපු ගමන් නේ හැරිලා. පංගුවක් කරාට ඔය අපි මතකයි අපි ඉස්සර හිටපු ගෙවල් පාරේ බැස්සම එනවා නිකන් වලක් වගේ හැරිලා වහන ගිහිල්ලා වලක් වගේ හැරිලා තියෙන්නේ. පොඩි උන් ඉන්නෝ මේ ඒගොල්ලෝ මේ ගාලා වහන්න පුළුවන් ඒක. එච්චර ලොකු වල. මේ වහන වැටුනම වහන වල අර දුනු ගැලවෙනවා. එච්චර බලවත්. එතකොට එහෙම වලක් තිබුණොත් වාහනයකට යන්න ලේසිද? දැන් එකක් කියමුකෝ අඩින් අඩියට වලවල් තිබ්බොත් එහෙම මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා. ඉතින් ඒක තමයි ඒව මොනවද එන කරන්න ඕනේ? දැන් මේක අපිටත් එක්ක මේ කියන්නේ ඔබගේ මගේ වලවල් තියෙනවා මේ යන ගමනේ. අපිට අපි දුර්වලකම් තියාගෙන යන්න බෑ. අරයාගේ කේස් එක එයාගේ මූණ බලන්න ඕනේ ගන්න. ණය තියෙන කට ගාව කට තියෙන ණය ගාව අපි එහෙම යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. එයා බලාගත්තු අතේ බලා ඉන්න රොප්පු අතේ ඉන්නේ. නේ? ඉතින් ඒක දැන් අපිට අත්දැකීම අපි දන්නවා දැන් මේ දේශනා කරලා මේ පවුල් වල මූණ බලලා පවුල් වලට කතා කරලා පංගුව කරලා ගෑණි ඉන්න පැත්ත බලන්න මිනිහන මේ පැත්ත බලන්න ඉතින් අපි දන්නා පරිපූර්ණ දාලා කියලා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ හින්දා ඔබේ ජීවිතේ වලවල් වහන්න. තේරෙනවද? ඒ වලවල් වහන්න ඕන මොකද ඒ ගමන යන්න බෑ. වලවල් වහන්න. ඊට පස්සේ කියන මොකද්ද? මිටිතන් පුරුණු ලබන්නේ සෑම කඳුසා හෙල් පහ කරු ලබන්නේ ඇද හරිනු ලබ රළු මාව සමතලා කරන්නේ. බලන්න මොකද ප්‍රපෙයාර්ඩ් වේ. ඒ කියන්නේ අපිව සූදානම් කරනවා මොන කරන්නද? මේ මාර්ගය හදන්න. ඔබ මම මේ මාර්ගය හැදුවේ නැත්තම් ලොකු වගකීමක් අපිට තියෙනවා. අපි හැමෝටම ලොකු දරුවමක් දෙන්න අවශ්‍යද? අපි හැදුවේ නැත්තම් මේක. මොන පාරවල් ටික හදන්න ඕන කිව්වා. තාරලිකම් දාලා පුරවන්න බෑ. හොඳට හදන්න ඕනේ. අපේ ලංකාවේ උන් හදන විදිහට හැදුවොත් නම් අනිවාර්යයෙන්ම ගිනිගලට යන්න වෙනවා. උන් මාටියා ගහන ඒවා හදන්න. එහෙම හදන්න බෑ. මේකේ වලවල් හොඳට වහලා ක්‍රිස්තුස් වහන්සේ නැමැති ෆවුන්ඩේෂන් දාලා වහලා රළු පාව කෙලින් කරලා මොකද ඇදේට යන කට්ටිය ඔක්කොම ඉන්නේ. එහෙමනේ කකුළු ටෝක්නේ දෙන්නේ. නේ යන්නේ ඇදේට දෙන්නේ ටෝක් එක කෙලින් යන්නේ. එහෙනම් මේ ඇද නැති මාවත් දෙවියන් වහන්සේ ඕනේ. මේ මාවත් අද සූදානම් කරපු සෙනඟක් හදන්න. හලෙලූයා. දැකද? දැන් මේ දේ හැම තුලම මේ දේ ගැඹුරුම දේ මොකද්ද කතා කරන්නේ? පසුතැව. කවුද? පසුතැවෙන්න කතා කරන්නේ. යොහන්ද බෞතිස්ම පසුතැවෙන්න කතා කරන්නේ. එන්න පසුතැවෙන්න. උන්වහන්සේ වෙනුවෙන් පසුතැවිලා අපේ ජීවිතේ වෙනස් කරගන්න. ඔන්න අපි මොදේ වචනයකට හාලෙලූයා. එදිදර පුතේ 2:20කට එන්න. එදිදර පුතේ 2:20 කියන මෙන්න බලන්න. පශ්චාත්තාප වෙන්නට ඈට කල් දුනිමි. නමුත් ඈ තමාගේ වේශ්‍යාකම ගැන පශ්චාත්තාප වෙන්නට නොකැමැතිය. දැන් පසුතැවෙන්න දෙවියන් වහන්සේ මොනවද දුන්නා කියලා කියන්නේ? කාලය. ඔබ ඉන්නේ එහෙම කාලේ. දැන් ඔබට ඒ කාලය දීලා තියෙන මොකක්ද දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එහෙම නැත්නම්
ඔබව දෙවියන් වහන්සේ කැඳවන කෙනෙක් නම් ඔබ ගිහිල්ලා කාට හරි සුභාරංචිය දීලා දෙනවා නම් එයා පසුතැවිල්ල එන්න බෑ. ජේසුස් වහන්සේ අදා ගන්න පුළුවන්. ජේසුස් වහන්සේව අදහන්න පුළුවන්ද එයාගේ ජීවිතයට එයා පසුතැවෙන්නේ නැතුව. එයා දැනගන්න ඕනේ ඉස්සෙල්ලා මම හිටියේ මොන ජීවිතේද? වැරදි ජීවිතයකට. අපි කියමුකෝ කාම මිච්ඡාචාරය කරන ගෑනු කෙනෙක් කියලා, පිරිමි කෙනෙක් කියලා. එයාගේ ජීවිතයට එයාට සුභාරංචි දුන්නොත් ඔයා ඔය දේ නවත්තන්න ජේසුවට ආදරේ. එයාට ඒ ආදරේ දරුණොත් එයා මොකද්ද කරන්නේ? එයා ඒ ජීවිතේ සමුදේනවා. එයා අලුත් ජීවිතයට එනවා. ඒ කියන්නේ එයා ඒ ජීවිතේ ගැන පසුතැවෙනවා. ඒකයි 2 තිමෝති 2:25 බලන්න. එහෙම වෙන්න. එහෙම පසුතැවෙන්න දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරියේ නැත්තම් ඒක වෙන්නේ නැහැ. මොන විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසු කරගත් ඔවුන් මත්කමෙන් පිපිද in humility correcting those who are in opposition. ඒක තමයි විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැන ගැනීම පිණිස. හරිද? ඉතින් දැන් සැබෑව දැනගන්න එකත් මෙතන තියෙන්නේ. If God perhaps will grant them repentance. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මොකක්ද දුන්නොත්ද? ඔවුන්ට grant කරනවා. දෙවියන් වහන්සේ තමයි ඒක දෙන්නේ. පසුතැවෙන්න සිතක්. ඒක. ඔවුන්ට පසුතැවෙන්න සිතක් දීලා ඔවුන් මොන වුණද? So that they may know the truth. සත්‍ය දැනගත්තොත්. සත්‍ය දැනගන්න. ඒගොල්ලෝ සත්‍ය දැනගත්තොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ පසුතැවෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඒක දෙන්න ඕනේ. හැබැයි මේ සත්‍ය දැනගත්තු අයද මෙතන ඉන්නේ? ඔබ සත්‍ය දැනගෙන ඔබ පසුතැවිලි වෙලා බෞතිස්මය ලැබුවද? එහෙනම් ඔබ උන්වහන්සේගේ දරුවෙක්. හාලෙලුයා. දැක්කද? ඒ උන්වහන්සේ අපිට දෙනා මොකක්ද දන්නවද? කාලේ. උන්වහන්සේ අකීගුරු පුත්‍රයාට වෙච්ච දේ. ලෝක 15 14 වෙනි පදයට යනවා බලන්න. ලෝක 15 14 වෙනි පදයට. අකීගුරු පුත්‍රයාට වෙච්ච දේ බලන්න. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හට ගැනීම ඔහුට හිඟ වෙන්නට පටන් සාගතේ එන්නේ සියල්ල වියදම් වුණාට පස්සේ. හොම්බෙන් ගියාට පස්සේ තමයි සාගතේ එන්නේ. ඔය දැන් සමහර ඒගොල්ලෝ ඉන්නවනේ. තේරෙනවද? මනස්ථාපරෙන්න අඩ ගන්නවා. හැමදාම දේශනාවේ මනස්ථාපරෙ මෙන්න කියනවා. එයාගේ පාපේ ගැන කියනවා. මෙහෙම බල කඳුළු දෙකක් යනවා ටින් ටොං ගාල අපිත් රැවටෙනවා ඒක ළඟ දැක්කම. මම මේ අමාරුයි පොලි වේගෙන ඔප්පට සිටි. එමෙ හිතුවේ ඉතින් පව් අන්න පවුද කොටුවක් පැනලා කියලා ආරංචියක් වෙනවා. එහෙම නෑ මේ. එංගලන්තේ වුණාට අබුදාබි එහෙම වෙන්නේ නෑ. ඒක අපිවත් දොම කියනවා හිටපු ගමන් පසුතැවිලි වෙන්න කතා කරනවා ස්වාමීන් වහන්සේ. එළිම කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? අර මේ එලිදර පොතේ දෙක විශ්යගෙන මම උඹට පසුතැවිලි වෙන්න කාලය දුන්නා. පසුතැවිලි වෙන්න කාලය මම දුන්නා. ඔව් සියල්ල විඳන් කළ පසු අන්න දැක්කද? දැන් එහෙම එකලන්ට මොනවද දැන් දෙන්නේ? පසු එයාව දැන් එඩ ගන්න මොකක්ද දැන් කරන්නේ? හැම දෙයක්ම වීදන් වෙනකම් බලන්න. අරයන් ඔක්කොම දාලා වීදන් ඔක්කොම වීදන් වුණාට පස්සේ මෙන්න එනවා මොකද්ද? නියඟි. කන්න නැහැ. දැන් කන්න නැහැ. පසුතැවිලි වෙන්න මේ දෙවියන් වහන්සේ හැරෙන්න එන්න ඉතින් ඊට පස්සේ දැන් හොම්බෙන් ගිහලා දැන් අර ගල බිමට වැටලා හොම්බ බිම මෑනිලා සියලු සියල්ල වියදම් කළ පසු මොකද සියල්ල කියන්නේ අන්තිම සතේ අතේ නැහැ. ඒකත් වියදම් කරාට පස්සේ මොනවද? ඒ රටේ මහත් සාගතයක් හට ගැනීම. ඔහුට හිඟ වෙන්නට පටන් ගන්නවා දැක්කද? සාගතේ උඹ දෙවියන් වහන්සේ. හැබැයි මතක තියාගන්න මේ දරුවව ගේන්න තාත්තා ඇරියේ නෑ සේවකයෝ. ගෙදර හිටිය ඕන තරම් සේවකයා කියනවා මගේ තාත්තගේ ගෙදර ඕන තරම් සේවකයෝ ඉන්නවා. මට
මේ කුඩියට ගත්තු සේවකෙක් වගේ ඉන්න දෙන්න තාත්ති ගාලා. ඊට පස්සේ හිතක් පහල වෙනවා යාට. පොඩ්ඩක් හිතන්න. තාත්තා ඇවිල්ලා නැහැ කියලා මගේ පුතා ඌරු කොටු කින්නකො අරගෙන වරින් ගන්න. එනකම මොකෝ හොදගෙන වරින් ගන්න. මොකද ඒ ආපු කුණු ගඳ සාරයව තමයි දුවන ගිල්ලා ඉඹ ගත්තේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය බලන්න මේ පුතා ඌරු කොටුවෙන් ආපු කොල්ලව දුවන ගිල්ලා ඉඹ ගත්තේ. දෙයන් මේ කකාව තියෙන කන්ද අපි ගිලින් බන කොහොමද? ඌරු ගඳ ඉස්සර අපේ අම්මා මට මතකයි කියනවා. අම්මෝ චූටි පුතා ඔයා ගාව තියෙන ගස් ගෙඩි ගඳ. ඇයි නගින්නෙම පොල් ගස් නගින්නෙම කජු ගස් ඔක්කොම කජු ගස් උඩ ඉන්නේ ඉස්කෝලේ ගිහලා ආපු ඉඳන් කජු ගස් උඩ පොල් ගස් උඩ නමසි කියලා නමසි අර පොල් ගහේ ළඟ නමසි ගෙඩි කනවා දාලා පොල් ගහම ඉවරයි අපි කාලා නමසි ගාලා ඉතින් සරුංගල් හිර වුණාම සරුංගල් ගන්න පොල් ගස් යනවා ඊට ගස් ගෙඩි ගන්න පොල් ගස් නැක හරි ගස් ගෙඩි ගන්න ඊට පස්සේ නවත්තයි මමට ගස් ගෙඩිය කියලා අපේ අයියා මාව දැක්කම කියන්නේ ගස් ගෙඩියන්න ගස් ගෙඩිය ඒ ගඳයි ළඟට ගන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් හිතන්න ඒවා අපිට එහෙම දැනෙනවා නම් දෙවියන් වහන්සේ ඌරු කොටුවෙන් ආපු පුතාව මොනේ වේද අප්පයියෝ බදාගෙන ඉන්නේ පුතාව මෙන්න අපේ පුතා ඉතින් මේ දරුවා තමයි මේ ඒ දරුවව ඉම්බේ එක දෙයක් හැරුණේ පසු තැවුණු තේරෙනවද? ඉතින් අන්න ඒකයි දෙවෙනස අපින් ඉල්ලන්නේ. ඔබ තුල දේවල් තියෙනවා තාම අපි හංගගෙන ඉන්න සැබෑ පසුතැවිල්ලට අපි ගෙනල්ලා නැහැ. එහෙනම් දැන් අපි දැන් කතා කරොත් එහෙම අනේ පාසම ගෙනගෙන මොකක්වත් දැන් මම ඔය ෂේප් එකේ ඉන්නවා ඔක්කොම ගෙනන්න මම ඉතින් සමාදල් ඇල්වතුරක් නිවාගෙන පාස්ට බොන්නේ. එහෙම තියනවනේ. ඇල්වතුරක් නිවාගෙන බල අයිනෝ හැබැයි ඔබ පොඩ්ඩක් බලන්න ඔය සමාව දුන්නයි කියලා කෙනාව දෙවියන් වහන්සේ හදිස්සි ඔයාගේ ඇස් ඉදිරියට එකපාරට ගෙනල්ලා දිබ්බ ටක් ගාලා අපි කියමු කුලික සෙනෙකින් ටක් ගාලා ගෙනල්ලා දිබ්බ කියලා ඇස් ඉදිරියට මම සමාව දුන්න ඕනේ එකපාරට ටක් ගාලා මගේ ඇස් ඉදිරියට ගෙනල්ලා දුන්නා එතකොට මොකද වෙන්නේ එතකොට ඔබට මතක් වෙනවා යා ඔබට කරපුවා ඔබට මතක් වෙනවා යා කියපුවා තන්නේ කර සිත අරගෙන යන්නේ කාලෙට එහෙමනේ ගොල් මතක නැද්ද ඒ දවස්වල මට මතකයි දේලාසල මම අර ගෑනු ළමෙක් යාළු වෙලා හිටියන්නේ නැසිකා සිස්ටර් බන්දින්න කලින් යාළු වෙලා හිටියේ එයාට මේක කිව්වද කියලා මට මතක නැහැ ඉතින් එයාට එක්ක යාළු වෙලා ඉන්න කාලේ මට මාර විදිහට ටෙන්ෂන් ඉතින් අපිට ඉස්සර වගේ WhatsApp අනම් මනම් තිබෙන කෝල් ගන්න කිසිම අවස්ථාවක් තිබෙන හරිම අමාරුයි ඉතින් කෝල් එකක් ගන්න. කෝල් එකක් එනකොට ඒ කටහඬ මේ රෙකෝඩින් වෙලා කනේ තියෙන්නේ. මොකද ඒක මතක් කර කර තමයි ඉන්නේ ඊට පස්සේ. හැබැයි අන්තිම කාලේදී යාගෙන් කෝල් එනකොට නිකන් සරපරස වචන යාගෙන් එන්න පටන් ගත්තා. ඔහමද මිනිස්සෙක් කරාම අවුරුදු ගණන් පොල් ගෑවද? තාම ගයක් හදාගත්තේ නැහැ. තාම මොකක්වත් නැහැ. අරකක් නැහැ. මේකක් නැහැ. දැන් මාර ටෙන්ෂන් කෝල් ආවම. දැන් ඉස්සර ආසාවෙන් ඉන්නවා කෙල්ලකින් කෝල් එකක් දෙන්න. කෝල් එකක් ආවම දැන් නිකන් ආපෝ මේ අපායකට දැම්මෝ කියලා නිකන්. මාර ටෙන්ෂන්. ඒ ටෙන්ෂන් එකේ හිටිය අවුරුද්දක් විතර. ඇයි බෑ කෝල් එකක් එන්නේ පාරක් කියන්නේ ෆුල් ටෙන්ෂන්. ඊට පස්සේ මොකද අනේ ඔයත් එක්ක සම්බන්ධය වුණේ මේක නතර කරගමු. මේට වැඩි මට ටෙන්ෂන් එක ගන්න බෑ. අපි මේක නතර කරලා දාමු ගාලා පිටරට ආවේ. එතකොට අබුඩාබිට වෙලා අවුරුද්දක් විතර හිටියා. හොඳට හිටියා. අවුරුද්දක් විතර ගියාට පස්සේ හිතවත හදවත හෙන සෑලු වෙලා මේ අර තිබිච්ච ටෙන්ෂන් නැහැ. හරි ෂෝක් එකකට හිටියේ ඒ කාලේ. ඊටසේ මට ආයෙ හිතුණා කෝල් එකක් මට ගන්න ඕනේ. මොකද අපේ ගෙදරට කතා කරනවා අපේ නංගි එහෙම කියනවා අයියේ අර අක්කා මෙහෙම කතා කරනවා. ඇත්තද ගාලා දැන් අවුරුද්දක් විතර ගියාට පස්සේ ආයෙ කෝල් එකක් ගන්න ඕනේ කියලා කෝල් එකක් ගත්තා. අනේ කෝල් එකක් ගත්තට පස්සේ අයියෝ අර තිබ්බටත් වැඩි අමාරුවට බැනගෙන ගියානේ. අර ඒ දවස්වල තිබ්බ ටෙන්ෂන් එක ඩබල් වැක්කුනේ කපාලා. අනේ මොකට මං කෝල් එක ගත්තද කියලා මට එළු හිතුණා. දැන් ඔබට තේරෙනවද මේක? ඒකද? ඒකෙන් මේ වගේ තමයි. ඉතින් මේ තාත්තා එහෙම බැලුවේ නෑ. මේ තාත්තා බැලුවේ නෑ මේ පුතා මේ වගේ කෙල්ලු කියලා.
මේ තාත්තා බැලුවේ නෑ මේ පුතාගේ. ඔගොල්ලෝ එක සාමුවෙල් පොතේ කියනවා කවුද සාමුවෙල් ජෙත්‍රෝව හම්බෙන්න ජෙස්සේව හම්බෙන්න ගියාම ජෙස්සේගේ වැඩිමල් පුතාව දැකලා සාමුවෙල් කියනවා ස්වාමීනි ඔබගේ තේරිම නියමයි නේද? නියම විදියට වරලා දෙන්නේ මොකද කිව්ව ස්වාමීන් වහන්සේ? උඹ බලන විදියට නෙවෙයි මම බලන්නේ. මම මිනිස්සයව බලන්නේ ශරීරයෙන් නෙවෙයි. මම මිනිස්සයව බලන්නේ ගන්ධ සුවඳෙන් නෙවෙයි. මම මිනිස්සයව බලන්නේ හදවතින්. හදවත වෙනස් කරගන්න. ඒකයි උන්වහන්සේ බලන්නේ අපේ. ඔබගේ හදවත වෙනස් කරගන්න එක දෙයක් හරි වෙනස් වෙන උන්වහන්සේ කැමති හදවත. අනේ ස්වාමීනි අපි වෙනස් කරනවා. දැක්ක? මේකයි උන්වහන්සේ බලන්නේ. මිනිස්සුගේ හදවත බලන්නේ. ගඳ සුවඳ නෙමෙයි. පොඩ්ඩක් බලන්න මේ පදේ කියනවා. ඔව් සියල්ල විඳන් කරපසු ඒ රටේ මහා සාගතයක් හටගෙන ඌට හිඟ වෙන්නට පටන් ගත්තේ. පහළ එවිට ඕගොස් ඒ රටේ වැසිකුට බැඳුනේ හෙතම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඌ යවිය. ජොබ් එක දුන්නේ ඌරන්ට කන්න දෙන්න. ඊට පස්සේ ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති ඌයේ කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. මුකුත් දුන්නේ නැහැ. ඌරන්ගේ පුන්නක් ඌරු කෑම ජරා කෑම කතායි. මොකද ඌරු කෑම කනකොට තමයි එන්නේ. දෙවියන් වහන්සේ හොයන්නේ ඉන්නේ එතකොට. මම හිරගෙදර ඉන්නකොට සල්ලි ටික තුට්ටු දෙකට නැති වෙනකන් හැව්වා. දැන් සල්ලි තේ මුකුත් තේ පහුදා රිපෝට් කරනවා කියලා කොහොමද දැන් අල්ල ගන්න තනක් දැන් ඕන. දැන් ඔන්න ඌරු කෑම කාලා ඉන්නේ. දැන් මොකද කරන්නේ? දැන් අල්ල ගන්න කෙනෙක් ඕන. ලෝයර් ලැල්ලුව උමුත් අඩන්නේ. ලෝකල් ලැල්ලුව උමුත් අඩන්නේ. දැන් අල්ලගත්ත එක්කිනයි. එදා රෑ අල්ලගත්ත ස්වාමීනි. ඔබ මේ කියන දෙවියන් වහන්සේ මම කිසි වරදක් කරන්නේ නැතුව මම මේ හිරගෙදර ඉන්නේ. හෙට උදේ මාව ඩිපෝට් කරන්න යනවා. මාව මේ ඩිපෝට් කරන එක කැන්සල් කරලා මට යුක්තිය ඉෂ්ට කරන්න. මට මේ මගේ සියලු ප්‍රශ්න ටික මගේ විසඳුව පුතාට අවුරුදු එකමාරයි වීසා නැහැ 21000 කිල්ලනවා පුතාව වීසා ගහලා රටෙන් එක්සිට් කරන්න. එතකොට මට ක්‍රිමිනල් කේස් මගේ ලොක්කා මේ මැනේජර් ක්‍රිමිනල් කේස් එකක් දාලා මට මේ ලේබර් ඔෆිස් එකට මගේ ඇබ්ස්කොන්ඩින් කියලා දාලා මම පැනලා ගිය කෙනෙක් කියලා රෙසිග්නේෂන් එක දීලා. දැන් මොකද එදා ගත්තේ තියෙන්නේ ඔබ මේ දෙවියන් වහන්සේ හෙට මාව ඩිපෝට් කරන මාව ඔබ නිදහස් කරලා පෙන්නුවොත් මගේ ජීවිතේ මම ඔබට සේවය කරනවා. ඔන්න ඌරු කෑම ගානවා. ඌරගේ කෑම කන්න තැනට වටන්නේ හිතුවක්කාරයි. ඌරන්ගේ කෑම ගාන්න දාන්නේ තමන් මම කියන මිනිස්සයා ලොකුයි කියන කෙනාට තමයි. දැන් මම කියන මිනිස්සයා නේ ගියේ ඔක්කොම ටික අරන්. ඒක. ඌරන්ගේ කෑම කන තැනට වටන්නේ. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? ඊළඟ පදේ 18. ඒත් ඔව් සී උපදවා. මම ඊට පස්සේ කිව්වේ නෑ. ඊට පස්සේ මොකද උනේ? මං එහෙම තීරණයක් ගත්තු හින්දා තමයි පහුවදා දවසේ ඩිපෝට් කරනවා වෙනුවට මාව මොනවද කරේ? මාව රිලීස් කරා ලේබර් ඔෆිස් එකේ. දැක්ක දෙවියන් වහන්සේට ප්‍රශංසාව වෙනවා. මේ සාක්ෂිය මගේ ජීවිතේ තියෙනකම් මම එක කියනවා. ඇයි? මොකද මම ඒ උදුම්ම ගත්ත ඔළුවෙන් බිමට වැටුණු හින්දා තමයි දෙවියන් වහන්සේ උකරේ. ආමෙන්. ඒත් ඔව් සිහි උපදවා කතා කරලා මට සිහිය ආවේ දාරේ. ජේල් එකේ රෑ තමයි මට සිහිය ආවේ. පුතාට සිහිය ආවේ ඌරු කෑම කරනකොට. දැන් බොහෝ අය ඉන්න මේ ආන අයත් ඉන්නවා. සභාවල් වල හැමතරම ඉන්නවා. තාම සිහිය ඇවිල්ලා නැහැ. සිහිය ළඟින් යන උපදවා ගන්න කැමති නැහැ. එයත් ඉන්නවා සිහිය නැති ගමන්. සිහිය ටික ළඟින් යනවා සිහිය. සිහිය නෙවෙයි යට යන්නේ 100 100 කක් දෙන්න 100 ඒ 100 ටික 200 නැත වැඩන්නේ ජීවිතේ
සිහිය නැහැ. සිහිය තියනවනේ එහෙම හැසිරෙන්නේ නැහැ කෙනෙක්. සිහිය තියෙනවා නම් සිහිය උපදවා ගන්න කියන්නේ ඒකයි. ඔබගේ සිහියක් නැතු වෙලා ඇති. මොකද? ඔබ කරන දේවල් වලට. එහෙනම් සිහිය උපදවා ගන්න සහෝදරවරුනි. සිහිය උපදවා කතා කොට මගේ පියාණන්ගේ කුලිකාරයන් එපමණ දෙනකොට ඕනෑමට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. දාන්න. ඔන්න යා. මෙච්චර තාත්තට ඉන්න හොගාන බඩගින්නේ මම නිකන් මෙහෙම කරන ඌරු කෑම කකා. තාත්තගේ ගෙදර මෙච්චර මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයටද විරුද්ධවද ඔබට ඔබ ඉදිරියේ පව් කළෙමි. දානමි. තවත් ඔබගේ පුත්‍රයා කියනු ලබන්නට නොවටෙමි. ඔබගේ කුලිකාරයන්ගෙන් එක්කෙනෙක් මෙන් මා තබාගත මනවේ ඔහුට කියන්නේ මේක. එයා කරේ නෑ. මොකද්ද කරේ? තීරණයක් ගත්තේ. ඔබට අදේ තීරණය ගන්න පුළුවන්. ඔබ අදේ තීරණය ගන්නවා නම් පසුතැවෙනවා නම් ඔබගේ අන්ධකාරයෙන් පිරලා තියෙන තැන් එක එක අයින් කරලා දාන්න. ඔබ තීරණයක් ගන්නවා නම් දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් දුවනවා. තේරෙනවද? එයා තීරණයක් ගත්තු හින්දා මොකද දාලා දුන්නේ? ඊළඟ පදේ කියන එයා මොකද උනේ? නැගිට තමන්ගේ පියා ළඟට ගියේ. නැගිට පියා ගාවට යන්න සුද්ධාත්මයන් වහන්සේ තමයි ඔහුට උදව් කරේ. දැක්කද? නැගිටලා යන්න. මොකද දන්නවද? ඔබ තීරණයක් ගත්තොත් මම මේ අන්ධකාර තැන්වල මගේ ජීවිතේ කිලුටු කරගන්නේ නැතුව මම ඒක අයින් කරනවා. තීරණය කරනවා. මම සමාව දෙනවා. පංගුකරට සමාව දුන්න පාසුනාට මම සමාව දෙන්න යට තමයි. එයාව ගේන ඉස්සරහට. ගෙනාපු ගමන් මොකද වෙන්නේ? මෙන්න සමාව දුන්න එක ගේන ඉස්සරහට. දෙවෙනි හවස පොඩ්ඩක් හිතන්න ටෙස්ට් කරන්න යනවා කියන්නේ. හරිද? දැන් ඔය සමාව දුන්න කෙනාව ඉස්සරහට ගේනවා. ගෙනල්ලා නහක් කියලා කියනවා. එයාගේ මූණ දිහා බලන්න hina වෙලා බලන්න. එයාගේ මූණ දිහා hina. hina? මේකත් එක්ක hina වෙන්නේ. අපල දෙවෙනි හවස කෙනින්ද hina වෙන්නේ. hina වෙනකොට අරියා hina වෙනවා. අර ඉස්සර නක්කලේට hina වුනේ. අර කේස් ගියාම ගොම වැදලා ගූ වෙලා හොම්බමි බැලුවට hina වුනේ නක්කලේ. ගලයා hina වෙනවා. හරිය. කොහමද එතකොට? අම්මි මු කරපුවා මට ඔක්කොම දැන් මතක් වෙනවා. එතකොට දැන් එහෙම මතක් වෙනකොට දැන් සුද්ධාත්මයන්ගේ සමාව දෙන්න එන්න බැටල් එකක් අතුරු දැන් සමාව දෙන්න කට වහගෙන ඉන්න සමාව දෙන්න. එහෙම වෙලා තියෙනවද? එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා නැති කෙනෙක් ඉන්නවද බලන්න. කවුරු හරි ඉන්නවද නැති කෙනෙක්? මට නම් එහෙම වෙලා නැහැ පාස කවුරුත් සමාව ඔක්කොම සමාව දුන්නේ. එහෙම ඉන්නවද? එහෙම ඉන්නවද කවුරු? නෑනේ. ඒ කියන්නේ එහෙම වෙනවනේ. ඒක වෙන්නේ ඇයි දන්නවද? ඇතුලේ මුල් තියෙන හින්දා මුල් හට ගන්නවා. මුල් එනවා එළියට. ඒ කියන්නේ ඔබගේ මුල් ටික ගලව ගන්නකම් වැඩේ සිද්ධ වෙන්නේ. දැක්කද? ලෝකටේ 13 වෙනි පදේ දාන්න. ලෝකටේ 13 නරබල ගල පිට ඒවානම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න. නමුත් මුල් ඇති බැවින් කලකට පමණ අදහා පරීක්ෂා කාලයේ වැටෙන්න ඕනේ. දැක්කද? අර ගල් උඩට වැටෙන බීජ තියෙනවා නේද? වතුර තියෙන හින්දා ඒවා මොනවද පැලවෙනවා. තේරෙනවද? වතුර තියෙන හින්දා ඒවා පැලවෙනවා. හරිද? ඒ කියන්නේ ඒ වචනය අහලා ඒ කියන්නේ දැන් මේ සභාවට ඇවිල්ලා වචනේ අහලා ඒගොල්ලෝ සතුටින් ඒ වචනේ මොකද කරන්නේ? පිළිගන්න. අම්මේ අද දේශනා කරපු වචනේ හරි ෂෝක්නේ. සමාව දෙන්න ඕනේ ඒක මේක ගක. දැන් ඔන්නේක සතුටින් අරගෙන අහක් කළා. දැන් යනවා සුද්ධ මේසලා සභාව කියලා. ඔන්න යනවා දැන් කොණ්ඩේ මෙම හොල්ල යනවා ගෑනු කෙනෙක් නම්. පිරිමි කෙනෙක් නම් උඹ ඵලයන් මම යන්නම් ගාලා කල්සම මෙම ඇදි යනවා. වැද්දි යනවා. යන ගමන් මොකද වෙන්නේ දැන්? හදිසියෙම මෙහෙම පොඩි මෙහෙම මුල්ලකින් මෙහෙම ක්‍රොස් වෙනකොට අර මේ වගේ පිටියක් පැන්නේ මෙහෙම අර ටනල් එකේ යටින් යනකොට ක්‍රොස් වෙනකොට එක්කෙනෙක් ඉස්සරහට එලා ටං ගාලා නළලේ වදින්න ඩාව් දෙන්න බුලිය යනද ඔන්න
දැන් ඔන්න සිහි වෙනවා දැන්. දැන් සිහි වෙනවා. ඔන්න දැන් පරීක්ෂාවට වැටිලා යා. යා පරීක්ෂාවට වැටිලා. මේක තමයි කියන්නේ මුල් ලද ගන්නෙ නෑ. දෙකද? හොඳ වචනයේට මුල් තියනද ගන්න. නරක වචනයේට කොහමද? දැන් හැප්පිලා තියන්නේ ආපෝ අපේ ගෙවල් පැත්තේ ඉන්න එකෙක් බයි හැප්පිලා තියෙනවා. දැන් හැප්පිච්ච ඉඳ ඔරොප්පුවට දැන් මොනවද කියන්නේ කියන්නේ? නෑ රෙද්දේ දාලා යන්නේ. අපට උඩ රෙද්දේ කියන වචනේ බෑදුනා බෑදිලක සටස් කරලා කන්දක පුපුරලා උඩ ගියා මේ හાર્ට් එක වෙන්න කියන අන්න අස්සටම ගියා මුල්ලට ගත්තා. ඒක ඇදගත්තා හද පතුලේ අඩියටම ගියා මුල. ඒක ඉච්චර ඉක්මනේ මුල්ලද ගන්නවා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ හිමින් මුල්ලද ගන්න. ඊළඟ සතියේ බැරිලා. මතකත් මොනවද පාස්ටර් දේශනා කරේ? මතකත් මොකද්ද පාස්ටර් දේශනා කරේ? මුල්ල. යන්නේ ඒක තමයි කියන්නේ. හැම දෙයකටම මුලක් තියෙනවා. නරක වචනයටත් මුලක් තියෙනවා. හොඳ වචනයටත් මුලක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න. ඒ මුල් කුල්ලක්. කොට බල මේ වචන කියන නමුත් මුල් නැති බැවින් කලකර පොබලා අද පරීක්ෂා කාලේ වැටෙන්න ඕනේ. දැක්කද? ඒ කියන්නේ හැම එක්කෙනෙක්ම පරීක්ෂා කරන කාලයක් එනවා. ඔබගේ මුල් බලන්න. විහිතන්න එපා. ඔබගේ හදවතේ අරහංගගෙන සමාව දුන්නා. අනිවාර්යයෙන්ම චෙක් කරන්න මුල්. පරීක්ෂා අනිවාර්යයෙන්ම කරනවා. ඇයිද? මුල් ටික බලන්න. මොකද දෙවියන් වහන්සේට ඕනේ කම්ප්ලීට් වෙච්ච අය. සම්පූර්ණ වෙච්ච අය. සම්පූර්ණ කරන්න තමයි යාගේ පුත්‍රයාව දුන්නේ දේවාස. බැරි කෙනෙක්ම නෙවෙයි දුන්නේ. සම්පූර්ණ කරපු කෙනෙක්ම දුන්නේ. අපිට බැහැ කියලා කියනවා නම් හොඳයි. බැහැ තමයි. අන්න යේසුස් වහන්සේ ඉන්නේ ඒකට. කරන්න පුළුවන් හින්දා යේසුස් වහන්සේ ඉන්නේ. කරන්න බෑ. ඔව් යේසුස් මගේ පුතා දුන්නේ ඒක කරන්න. එයාත් එක්ක යන්න උසේ මහතේ තරමට වර්ධනය වෙනවා ඔයා කියනවා. ඔව්. දැක්ක. කරන්න පුළුවන් කෙනෙක් අපිට දෙන්නේ ඒකයි. හොඳට මුල් ලැබෙනවා. හාලෙලූයා. පොඩ්ඩක් බලන්න. මොන බලන්න මම ඔයගලන්ට කියන්න මුල් හොඳට බහගත්තු කෙනෙක්ගේ කතන්දරය. මාක් 6:17. මාක් 6:17. හරි. ඒක කියනවා මක් නිසාද හේරොද් තමා සරණ පාවාගත් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාව හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිර අදස්සි කළේය. 18 මෙසේ කලේ නුඹේ සහෝදරයාගේ භාර්යාව තබා ගැනීමට නුඹට යුතු නැතයි යොහන් හෙරෝඩ්ට කී නිසාය. එයා මොනවද කරේ? උඹ වැරදි වැඩක් කරනවා දෙවියන් වහන්සේට පිළිකුල් වැඩක් කරනවා උඹ රිපෙන්ට් යන් උඹ පසුතැවියන් ඔය ගැණි ආපහු යවපන් දෙවියන් වහන්සේගේ පසුතැවෙන එයාට දැන් පසුතැවෙන්නේ නේ කිව්වේ. එයාට පසුතැවෙන්නේ කිව්වේ මොකද? එයාත් අයියා මේ සහෝදරයා ජීවත් වෙනකොට එයාගේ ගෑණි උසන් ගියා. මාර ගෑණියෙක් නෙමෙයි කිත්තේ. අර මිනිහත් එක්ක පවුක කලිනකොට මෙන්න මේ මිනිහෙක් කියනවා. ඔන්න ගෑන් පොඩ්ඩක් හිතන්න මේ ගෑනිට දැන් ඔන්න පොඩ්ඩක් බලන්න. මෙයාට මොනවද කිව්වේ? උඹ කරන දේ වැරදි. කාටද කිව්වේ? කාටද බෑන්නේ? ආ? හෙරොට්ටට බෑන්නේ ගෑනිටද බෑන්නේ? බයිබලයේ තියෙනවද ගෑනිට බෑන්නේ කියලා? කොහොමද යකා කැළඹෙන විදිය බලන්න. අර සාවුල් රජුරෝ යුද්ධ දෙල්ලනකොට ගෑනු අය කියන දෙපැත්තෙන් ඉඳන් ඕ සාවුල් 1000ක් මැරුවා. දාවිද් 10000ක් මැරුවා. එතකොට කාටද ඇහුනේ? ඇහුනේ කාටද? සාවුල්ට. අම්මා එහෙම කියන්නේ නේද? මොකද ඉතින් ආවගෙන කිව්ව දුෂ්ටකම ඊර්ෂ්‍යාව ආපින්ද මොකද ආවේ? දුෂ්ටකම. දෙක පැත්තක් හරි. එදා ඉඳන් එයා මොනවද කරේ? දාවිත්ව මරන්න හැව්වා. එහෙමද කරේ?
මේ ගෑණිට මොකක්ද ඇහුනේ? මේ ගෑණිට ඇහුනේ හෙරෝඩ්ට බයිනවා. ඔබ කරන්නේ වැරදිලානේ. සහෝදරයා ජීවත් වෙලා ඉන්නකොට එයාගේ ගෑණි තියාගන්න ඔබට යුතුද? උට දෙන්නම් ගේම. කාටද මේ හිතක් පහළ වුනේ? හෙරෝඩ්ටද? නැහැ. ගෑණිට. එක්කනේද සතුර එන විදිය. සතුර එන විදිය දැක්ක. මතක තියාගන්න. ඔබ හිතන අනේ අර හෙරෝඩ්ගේ ගෑණි නම් හරි හොඳයි. අනේ බලන්න hina වෙල හරි හොඳයි. හෙරෝඩ් තමයි හොඳ නැත්තේ කාලා. එහෙම හිතන්නත් ඇති මිනිස්සුන්ට නේ. නෑ ඒක නෙවෙයි කියන්නේ ඉපැත්තේ. දැක්කද? හොඳට මතක තියාගන්න. සතුරා එන්නේ මොකද? ඊට පස්සේ එබැවින් හෙරෝදියස් ඔහුට වෛර බැඳ ඔහු මරන්නට කැමති වූවා. නමුත් ඈට නොහැකි විය. ආන්න දැක්කද? එයාගේ උත්සාහය මොකද්ද? ඒ කියපු දේ හින්දා මම වෛර බැඳා. දැක්ක නේද? රූට් එක ඒ ගෑණි කෙනාගේ ගිය වචනේ රූට් එක අල්ලගත්තා. හොඳ දේ ගියේ නෑනේ. නරක දේ ඉක්මනින්ම අල්ලගත්තා. ඒක කොච්චර අල්ලගත්තද කියන්නේ යෝහන්ව මරන්න තරමටම ඒ ගෑණි කෙනාගේ හදවත විනාශ කරා සාතන්. හරිද? ඒක තරගන්න. එපමණට නපුර කියනවා. එපමණ නපුර කියනවා. 20 වෙනි පදේ මක්නිසාද යෝහන් ධර්මිෂ්ඨ ශුද්ධ මනුෂ්‍යකු බව හෙරෝද් දැන ඔහුට බයව ඔහු ආරක්ෂා කළේ. තවද ඔහුගේ බස් ආසා හෙරෝද් බොහෝසේ බියවුල් විය. නමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන් දුන්නේය. එයා මරන්න හැදුවේ නෑ. එයා මරන්න හැදුනේ මොකද බයයි. එයා දන්නවා මේ මිනිස්සු දන්නවා මෙයා දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරයෙක් කියලා. දෙවියන් වහන්සේගේ දූතයෙක් කියලා දන්නවා. නමුත් මොනවද කළේ? එයාම හිරගෙදරට බලන්න එනවා මෙයා. කවුද? හෙරෝද්. යෝහන් කොහොමද කෑවද? ටංගල පොළු දෙක අතර එනවාද මෙහෙම ටංගල. උඹ වැරදි වැඩේ කරන්නේ. උඹ මේ මල්ලිගේ ගෑණිව තියාගෙන ඉන්න. උඹ වැරදි වැඩේ කරන්නේ. ඒතකොට හෙරෝද් ආගෙන ඉන්නවා. වියුලිය. හෙරෝද් බොහෝසේ වියුලිය. ඔහුගේ බස් අසා ආගෙන ඉන්නවා. මොනවාද මෝ දෙවියන් වහන්සේගේ මේ මිනිහෙක් ඉතින්. ඊට පස්සේ මොකද වෙන්නේ? නමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන් දුන්නේ. ඇයි? හાર્ට් එකේ වල්ගස් වැඩි. හරි ගහ හිට වෙන්නේ නෑ. ඒක හાર્ට් එක එයාගේ මොනවාද? අර වල්ගස් වලින් මුල් බහැලා තියෙන්නේ. නැත්තම් වල් වැඩක් නේ කරන්නේ අර අයියාගේ ගෑණි අරගෙන එක බල් නේද? වල් ගහක වැඩක් නේද? ඉතින් වල්ගස් වලින් හાર્ට් එක පිරලා වැඩි. එයාගේ හදවත වල්ගස් වලින් පිරලා වැඩි. අර හොඳ දෙයක් ගිහිල්ලා පැලවෙන්නේ නැහැ. වතුර නැහැ, මුල් ලැබ ගන්නේ නැහැ. ඉතින් එයා මොනද සන්තෝෂෙන් අවුකන් දීලා යනවා. එයා පසුතැවුණාද? පසුතැවුණා. ඔන්න බලන්න එයාට වෙනද. ලූක් 23 8 වෙනි පද. ලූක් 23 8 වෙනි පද. හෙරෝද් යේසුස් වහන්සේ දැක ඉතා සන්තෝෂ වූයේ මක්නිසාද ඔහු උන්වහන්සේ ගැන අසා තිබුණු බැවින් බොහෝ කලක සිට උන්වහන්සේ දකින්නට කැමැතිව සිටියේය. උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනවා දකින්නට ඔහු බලාපොරොත්තු වූයේය. මොකද උනේ? හෙරෝද් ගාවට ආව යේසුස් වහන්සේ මෙහෙම ලේ පෙරාගෙන අර බස්සේ දාගෙන ආහතලා යේසුස් වහන්සේ ඉස්සරහට ආවා. එතකොට හෙරෝද් ඒක දැකලා දුක්ුනේ නෑ. අයියෝ මේ මනුස්සයාට නිරපරාධී ගාන එහෙන දුක් වෙන්න බෑ. යේසුස් වහන්සේ හොඳ මේකප් එකක් දාලා සූට් එකක් දාලා නිකන් අර සුපර්මෑන් වගේ කිට් එකක් ගහගෙන දාලා නැහැ. කාලා කෝටු මස් තියලා මේ මූණ ඔක්කොම තුවාල වෙලා ලේ වැක්කරන ඇඟේ ලේ වැක්කරන පස්ස දාලා කටු ඔටුන්නකුත් දාලා ඉස්සරහටම එයා සන්තෝෂයි. අම්මේ මාර චෝක්ලේ නෑ. එයාට චෝක් කියලා එයාට දැනෙන්නේ මෙයාගේ මොකක් හරි හාස්කමක් කරන්න බලාගන්න. වෙනස් වෙන්න නෙවෙයි. එක්කද? වෙනස් වෙන්න නෙවෙයි. ඉතින් එයාට මොනවද ඕනේ?
එයාට දැන් දෙයක් එයාට කියලා කරගන්න ඕනේ. දැන් යේසුස් වහන්සේ අපි දන්නවනේ එයා දෙවියන් වහන්සේ. අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේට. අපේ ආඥා ඉෂ්ට වෙන්නේ. ඉතින් දැන් එයා මොනවද කියන්නේ? එයාට කියනවා මං කැමතියි ඔයාගේ හාස්කමක් දැක ගන්න. මං කැමතියි මෙහෙම දෙයක් කරන කතා කරනවා යාඥා කරනවා අපිත් යාඥා කරනවා. ඇහෙන්නේ නැහැ. යාඥා කරලා පාස් අපි යාඥා කරනවා අපිට උත්තර නැහැ. දැක. උඩ බලන්න. ළමයි පද. ඔව් බොහෝ වචන වලින් උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ නමුත් උන්වහන්සේ කිසි උත්තරයක් ඔහුට නොදුන්සේක. අපි බොහෝ වචන වලින් දෙවියන් වහන්සේට යාඥා කරන නමුත් අපේ යාඥා වලට උත්තර නොදුන්සේක. ඒ දන්නවද? අපේ හදවතේ තියෙන අර අඳුරු තැන්වල තියෙන දුෂ්ටකම් අපගේ හදවතේ ඒ අඳුරු තැන්වල තියෙන දුෂ්ටකම් අපි ඉගිල්ලුවොත් ඒ මුල් ගැලවුවොත් උන්වහන්සේ අපේ ආඥා සම්යනවා. ගීතාවලිය 34 18 වෙනි පදේ කියවන බලන්න. ස්වාමීන් වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගලවනසේක. හalleluya. ඔබගේ හදවත ඉරා ගන්න කියලා ජොවෙල් 2:13 වෙනි පදේ කියන මොකක්ද දන්නවද? උඹලගේ වස්ත්‍ර නොවේ උඹලගේ හදවත ඉරා ගනිලා. මොකද උන්වහන්සේ කියන මම කරුණාවන්ත යහපත්. උඹලා අපි කියවද බලන්න. ජොෙල් 2:13 වෙනි පද. එසේ නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගෙන නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන්න. අපි සිත් ඉරාගෙන හැරෙන්න. ඒකෙන් මොකද අපේ සිත් සමාව දෙන්න තැන් තියෙනවා. අපි සමාව දෙන්න සම්පූර්ණ. එයාට කතා කරලා සමාව දෙන්න. නිදහස් වෙන්න සම්පූර්ණයෙන් දේවල්. ඔබ එහෙම කරොත් ඔබ සම්පූර්ණ ක්ලීන් වෙන කෙනෙක්. සම්පූර්ණ පියුරිෆයි වෙන කෙනෙක්. සම්පූර්ණ සුද්ධ වෙන කෙනෙක්. ඒක කියන මක්නිසාද උන්වහන්සේ දයාවන්ත වූ අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවසිලිවන්ත වූ ඉතා කරුණාවන්ත වූ කෙනෙක්. උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක. මේක ඉංග්‍රීසියෙන් කියන මොකදද? And he relents from doing harm. relent කියන්නේ උන්වහන්සේ ඒක වළක්වනවා. දැක්කද? විපතක් කරන්න ඒක වළක්වනවා උන්වහන්සේ. පොඩ්ඩක් බලන්න. ප්‍රධාන දේ මොකක්ද? සැබෑ පසුතැවිලි. අපි පසුතැවිලි වෙලා තියෙනවා. ඇති බොහොමයි. නමුත් අර හදවතේ තියෙනවා කොනක තියෙන දේවල් තියෙනවා. මුලින් පුරලා දාන්න තියෙන දේවල්. තිත්තකම කියලා තියෙනවා. දැක්කම ඔරොප්පුවක් වෙන ගතියක් එනවා. දැක්කම කේන්තියක් වෙන ගතියක් එනවා. කෝල් එකක් දෙන්න එක පැත්තෙන් දැන් ඩිලීට් කරලා තියෙනවා. බ්ලොක් කරලා බ්ලොක් කියවදී. බ්ලොක් කරලා. කතා කරනකොට කැපිට බ්ලොක් කරලා තියෙනවා. ඇයි? තිත්තකම. තේින්න මතක තියාගන්න. මේ දේවල් අයින් කරගන්න. එතකොට තමයි මොනවද වෙන්නේ? රජතුමා ඉදිරියේ බොහෝ දේවල් කතා කරන්න ඕනේ. හෙරොත් මොනවද කතා කරන්නේ? බොහෝ දේ කතා කර නමුත් උන්වහන්සේ උත්තර නොදුන්නේ. ඔබ එක වචනයක් උන්වහන්සේට කතා කරොත් මේ දේ කරලා උන්වහන්සේ මොනවද දන්නද කරන්නේ? ඔබට උත්තර දෙන්නේ. මොකද දැන් ඔබ තීරණයක් ගත්තොත් අර අකීකර පුත්‍රයා තීරණයක් ගත්තා වගේ මම යනවා තාත්තා ගාවට ගිහලා මං තාත්තගෙන් සමාව ඉල්ලනවා. ඔබ දැන් තීරණයක් ගත්තොත් මම ආවල් අයට සමාව දීලා මම සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ජේසුනි මට උදව් කරන්න. මේ নমස්කාරය තුල මේ පසුතැවීම තුල මේ පසුතැවීම තුල ජේසුනි මට උදව් කරන්න. උන්වහන්සේ ඔබව නිදහස් කරන්න. ආමෙන්. හරි අපි එන්න මෙතන අපි নমස්කාරය කරමු. Hallelujah. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා උන්වහන්සේගේ වචනය නිසා.